Multilac. Colour the world Sri Lankan. පුන්නක්කු ගණන් හරක් ගේන්න බෑ. හැබැයි ගේන්න තියෙනවා තැන. ගම්මන් පිලාමැති කිව්වා වලිගේ කපපු ගොන්නු ඉන්න ආණ්ඩුවක් මේක කියලා. ගොන් ආණ්ඩුවේ අන්නේ වලිගේ කපපු ගොන්නු ටික අරගෙන දෙසැම්බර් 20 මධ්‍යම රාත්‍රියේ වැඩි කරනකොට 67යි. රුපියල් 67කින් ගසා කනවා ආණ්ඩුව. ඒක තමයි කොල්ල කෑවේ. ඒවා තමයි කියන්නේ සහගාන ප්‍රාණ. සැපට නෙමේ දුකට බිව්වේ. මහ ගොඩක් බිව්වේ නෑ. ඒවත් තමන්ගේ පුජ්ජලික අයිතිය මේ ආණ්ඩුව හූරා කාලා අසරණ මිනිහගේ ආණ්ඩුව සැප විඳිනවා. බොහොම වේගයෙන් දඟලපු ගම්මන්පිල එළියට දාපියෝ කීපු අය මේ දෙසැම්බර් 20 මධ්‍යම රාත්‍රියේ වැඩි කරේ ජනතාවට බඩු මිල අඩු වෙලා තියෙන වෙලාව. දැන් මේගොල්ලන්ගේ කටවල් ලොක්. දැන් එකෙක් නෑ කතා කරන්නේ. ලියුමක් කියන්න කෙනෙක් නෑ. ඇයි? බැසිල් කියන්නේ සූර සරදියේ. බැසිල් කියන්නේ සූර චෞරය. මීට වැඩි හොරකමක් තියෙනවා. චෞර වැඩක් තියෙනවා. මේක වගකීමක් කියන්නේ ඕනම විවාදයකට එන්න. The News Reporter. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන ජනාධිපතිවරයාගේ පාලන සමයේදී රටට මෙහෙලි කරා බාල ඉන්නන ගෙනාව ඒක දැන් බෙදනවා කියන එක. විනය පරීක්ෂණ මොනව දැම්මත් නැවැත්තුවේ නැහැ. මාධ්‍යට ගෙනල්ලා බෝතල් පිටින් අපි පෙන්නුවා. තමුන්නාසට මතක ඇති එතකොට කිව්වා මෝටර්සයිකල් ටැංකිය වල වතුර තිබුණා. කාර් වල ටැංකිය වතුර කිව්වා. ෂෙඩ් එකේ ටැංකිය වතුර කිව්වා. නමුත් දිගින් දිගටම අපි කුමන තරතිතුමක් පෙන්නලා අන්තිමට ඒක බාල ඉන්ධන බෙදුවා කියන එක රටට තහවුරු කෙරෙව්වා. ඒ වගේම ලෝකයේ ඉන්ධන මිල අඩු වුණාම 2007 දිගින් දිගටම කරුණු කියලා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එදා අඩු නොකරපු වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ නඩුව දාලා කට අග්‍රවිස්තරකාර සරත් සිල්ල මැතිතුමා කටයුතු තුලින් පැහැදිලි තීන්දුවක් දුන්නා රුපියල් 100කට පෙට්‍රල් දීපන් කියලා. ඒ තීන්දුව තුලම අපි ඉල්ලලා තිබුණා දූෂිත හෙජින් ගිවිසුම අපි හෙලි කරපේක නවත්තන්න කියලා. එදා ඒ තීන්දුවේදී හෙජින් ගිවිසුමේ ගෙවීම මත්තිටවන්න කිව්වා රුපියල් 100ට පෙට්‍රල් දෙන්න කිව්වා. එවල වැඩ බලන මුදල් අමාත්‍යාංශ ලේකම් සති දෙකක් කල් ඉල්ලලා ආපහු ඇවිල්ලා කිව්වා මුදල් අමාත්‍ය සහ ජනාධිපති කැබිනට් එකේ ප්‍රධානියන් මේ අඩු කිරීම කරන්න බෑ කිව්වා. ඒ අනුව අග්‍රවිච්ඡකාරවරයා තීන්දුවක් දුන්නා අත්තිටෝපු හෙජින් ගිවිසුම යලි ක්‍රියාත්මක කරන්න. ඒ අනුව මේ වෙන විට මිලියන 14800 ගානකට අධික සංඛ්‍යාවක් තෙල් සංස්ථාවට පාඩු සිදු වෙලා තියෙනවා. එහෙනම් මේ මොහොත 2021 ජූනි මාසේ 11 වෙනිදා වර්තමාන ආණ්ඩුව බලයට අරගෙන එතෙන් සිට මාස 15ක් එක දිගට ලෝකයේ අසීමිත මිල අඩු වෙද්දී සත පහ කිව්වක්වත් ඉන්ධන මිල අඩු නොකර ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු නොකර ජූනි මාසේ 11 වෙනිදා බලශක්තිය ඇමති මාධ්‍යට ඇවිල්ලා කිව්වා ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා තෙල් සංස්ථා රැක ගන්නයි ලංකා බැංකුවේ මහජන බැංකුවේ ණය ගෙවන. ඒ මොහොත වෙන විට තිබුණේ තෙල් සංස්ථා සභාපතිවරයා මාධ්‍යට කියපු ගණන් අනුව ඩොලර් 77යි පෙට්‍රල් ලීටරේ ඩීසල් ලීටරේ ඩොලර් 77යි පෙට්‍රල් බැරල් එක ඩීසල් බැරල් එක ඩොලර් 78යි. එතකොට තමයි 137යි 111කට වැඩි කරේ. 20 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වැඩි වෙනකොට කීයද? උදේ ගම්මන්පිල බලශක්තිය අමාත්‍යවරයා අවුරුදු 50ක් පිරුණු පිරිපහදුව බොරතෙල් නැතුව කවදාකවත් වහපු නැති පිරිපහදුව බොරතෙල් ගේන්න දෙන්නේ නැතුව ගෙන්නන්නේ නැතුව දූෂිත නයිජීරියන් එක්ක ගිය ගිවිසුම අනුව වහලා මාධ්‍යට ඇවිල්ලා කිව්වා පෙට්‍රල් බොරතෙල් බැරල් එක ඩොලර් 83යි දැන් පිරිපහදුවක් ගේනට 93යි පිරිපහදුව ගේන ලාභයි කිව්වා. හැබැයි වැහුවේ මම පැහැදිලිව කිව්වා දූෂිත නයිජීරියන් ගිවිසුම. ඇමතිවරයා කට හෙල්ලුවේ නෑ ඒ ගැන. ඔය පච කිව්වෙත් නෑ, ඔය බොරු කිව්වෙත් නෑ. ඔය මිනිහා විශ්‍රාමිකයා දන්නේ නැහැ කිව්වෙත් නෑ. හැබැයි පසුගිය සතියේ කනිත් තෙල් අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරිය පැහැදිලිව කිව්වා නයිජීරියන් සමාගමක් එක්ක ගිවිසුමකට ගියා දින 180 ණයට. හැබැයි ඒ සමාගම දුන්නේ නැහැ. බොරතෙන් නොදුන්නින්දා නීතිපති දැනුවත් කරලා
තැන්පත් මුදල කියන ඩොලර් මිලියනේ අප සතු කරගත්තා කිව්වා. ඒකෙන් අපිට ලාභයක් වුණා. 7 වෙනිදා පිරිපහදුවේ විවෘත කරන්න ගෙනාපු මෙට්‍රික් ටන් 90000 විටෝල් සමාගමේ ලංකාවට ආවේ 30 වෙනිදා මේ නැවට හදිසි මිලදී ගැනීම නිසා මිලියන 4කට වැඩිය මුදලක් අපි ගෙවලා තියෙනවා මේ ගිවිසුම නැති හින්දා. මිලියනයි ලැබුණේ මිලියන 4කට වැඩිය පාඩුවක් වැඩිපුර ඩොලර් ගෙව්වා. මේක ගම්මන්පිල ඇමතිවරයාගේ සල්ලිද? කොහොමද මේ ගාන එන්නේ? මෙට්‍රික් ටන් 90000යි. ටොන් එකකට බොරතෙල් වශයෙන් බැරල් 7.3ක් ගණන් 3.5 තිබ්බම බැරල් ගාන එනවා. ඒ බැරල් ගාන ප්‍රීමියම් එක ඩොලර් බැරල් එකකට යන ප්‍රීමියම් එක ඩොලර් 8ට අවමයට තිබ්බත් ලක්ෂ 54 පයින්නවා. ප්‍රීමියම් එක විතරක්. සම්මත ප්‍රීමියම් එක අපි අයින් කරොත් මිලියන 4කට වැඩි ඒ නැවට ගියපු වැඩිපුර මුදල ශනික මිල ඕවට තමයි අපි කියන්නේ කොමිස් ගැහිලි කියලා. ලේකම්වරයා පැහැදිලිව කිව්වා ගිවිසුම අවශ්‍ය කරා කියලා. හැබැයි ඇමතිවරයා එක්තරා නාලිකාවක ලයිව් ප්‍රෝග්‍රෑම් එකේ කිව්වා අපි ගන්නේ දින 240ටයි කියලා. ඒ කියන්නේ ඇත්ත ඒක ජූනි ඉඳලා 2021 මාර්තු වෙනකන් ගිවිසුම තිබුණේ ඇමතිවරයා කියපු දින 240 අනුව. එහෙනම් පිරිපහදුව එදා වැව්වේ මේ වෙන විට 50ක ධාරිතාවෙන් අඩුවට දුවන්න වෙලා තියෙන්නේ. මේ මොහොතේ 130ක වැඩිපුර පිරිපහදු තෙල් වැඩි මිලට ගේන්න වෙලා තියෙන්නේ. ලෝකේ බොර තෙල් නැති හින්දාවක්වත් මර්බන් කියන ක්‍රූඩ් එක නැති හින්දා නෙමෙයි. මේ ඕන වර්ගයක් තියෙනවා. ඇමති කෙලින්ම කියන්නේ නෑ ඩොලර් ප්‍රශ්න කියලා බොර තෙල්ට. ඇයි තමනුයි මේ ගිවිසුම සම්බන්ධ? ඔහු ඒ නාලිකාවදී කිව්වා මම අවස්ථාව දුන්නා මේ ටෙන්ඩර් එකට ඇතුළත් වෙන්න අඩුවට ගන්න. කවදාක්වත් ඉන්ධන සපයපු නැති නයිජීරියාවේ සමාගමකට දීලයි අද මේ පිරිපහදුව අවමේ දුවන්නේ. ජනවාරි 4 වෙනිදා පිරිපහදුව ආපහු වහන්නේ මේ දූෂිත ගිවිසුම හින්දා. දැන් යන්නේ පිරිපහදුවේ බොරතෙල් ඉතාම අඩු මට්ටමකට. 4 වෙනිදාන් ඉහළ දුවන්නම බෑ. බරපතල අරුබුද මේ ඩොලර් කාබාසිනිය කරන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරු. දැන් 20 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වැඩි කරන්නේ. දැන් ජනතාවට පුළුවන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට හරක් බැඳගෙන යන්න කරත්තවල. ඇයි බැරි? පුන්නක්කු ගණන් හරක් ගේන්න බෑ. හැබැයි ගේන්න තියෙන තැන ගම්මන් පිලාමැති කිව්වා වලිගේ කපපු ගොන්නු ඉන්න ආණ්ඩුවක් මේක කියලා. ගොන් ආණ්ඩුවේ අන්නේ වලිගේ කපපු ගොන්නු ටික අරගෙන දැන් විරෝධතාව පෙන්වන්න ප්‍රාදේශ සභාවල නගර සභාවල පාර්ලිමේන්තුවේ විපක්ෂයට පුළුවන්. මොකද මේ වලිගේ නැතු ගොන්නු කන්නේ පුන්නක්කු නෙමේ කන්නේ. තනකොළයි පුන්නක්කුයි නෙමේ. ඩොලර් කන්නේ. ජනතාවගේ බදු මුදල් කන්නේ. ඒකින්ද උන්ට පුන්නක්කු ප්‍රශ්නයක් නැහැ. වලිගේ නැති ගොන්නු ටික අල්ලගන්න දැන් පාර්ලිමේන්තුව වහලා වුණත් පත් කරපුවා තැන් තැන් වල ඉන්නවා. අන්නේ උංග බැඳගෙන යන්න. මම නෙමේ ගොනා කිව්වේ බලශක්තිය ඇමති උදේ ගම්මන් පිළ. ගත්තෙත් ගොන් තීරණයක්. ලෝකේ අපි කවදාකවත් අහලා තියෙනවද? ලෝකේ අහලා නැතුම කිව්වත් විශේෂඥ උදේ ගම්මන් පිළ විමල් වීරවංශ මැතිතුමාලා කියපු හරි ප්‍රසිද්ධ කියමනක් තිබුණා විරුද්ධ පක්ෂ. අඩු වෙනකොට අඩු වෙන්නයි වැඩි කරනකොට වැඩි කරන්නයි ආණ්ඩු මොකටද කියලා ඇහුවා. ඒ අහලා කොල්ලකාරී දින 52 ආණ්ඩුවේදී ඩොලර් 5ක් අඩු වුණා කියලා තෙල් බැරල් එක රුපියල් 10කින් එදා වීරයෝ වගේ අගමැති මහින්ද රාජපක්ෂ බල කණිතෙල් ඇමති ගාමිල්ලෝගේ පාර්ලිමේන්තුවේ පුරුෂානංගල 10කින් අඩු කරා. දැන් ඩොලර් 15කින් අඩු. 20 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වැඩි කරනකොට බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 67යි. ඇමතිවරයාගේ ගණන් අඩුව පිරිපහදු එක ඩොලර් 10ක් වැඩි නම් 77යි. වරාට එනකොට මිල රුපියල් 98යි. ඒකට රුපියල් 12ක් එකතු කරපුවාම 12 තමයි පිරුන් හලේ ගාස්තුව ලීටරයකට පිරුන් කාණ්ඩ දෙන කොමිෂන් එක. කණිත්තේ තොග ගබඩා පර්යන්තේ ලීටරයකට දෙන 3 රුපියල් 3 එක 3 2යි ගාන වෙන උපරිම 3 සහ
තෙල් සංස්ථාව බැංකුවලට තියෙන ණය වෙනුවෙන් ගෙන පොලිය පරිපාලන වියදම් වරාය ගාස්තු ඊළාට සීලු බදුත් එක්ක රුපියල් 12යි එකතු කීයද 9110යි 110 පෙට්‍රල් ලීටරේ මේ ආණ්ඩුව වැඩි කරනවා ජූනි 11 වෙනිදා වැඩි කරනකොට පෙට්‍රල් බැරල් එක 77ට තිබුණේ ජූනි 11 දෙසැම්බර් 20 මධ්‍යම රාත්‍රියේ වැඩි කරනකොට 67යි රුපියල් 67කින් ගසා කනවා ආණ්ඩුව 207යි 95 උපරිම රුපියල් 2ක් ලීටරයකට වැඩි වී මහ ගාණක් මේ සුපර් වැඩි නෑ එහෙනම් 112ක් වෙන සුපර් ලීටරේ 95 තමයි 207ක් ගන්න මෙව්ව අහපම ත්‍රිවිල් සහෝදරය හෙන ඉල්ලන්නේ නැද්ද ඔබලා බය නැතුව හෙන ගහන්න කියන්න මේ වැඩි කරපුන්ට මොකද අන්තිම වේදනාව අපි දන්නවා ත්‍රිවිල් අය ළඟට ඇවිල්ලා අහනවා හයර් එකක් දෙන්නේ මහත්ය නෝනා කියලා එච්චරට හයර් මේ මොහොත වෙනකොට වැටිලා මේ අමාරු තේරුම් ගන්න මෝටර් සයිකල් වල යන්නේ අති බහුතරය සමාගම් වල සේවකයෝ පෞද්ගලික අංශේ ඒක මං කිය දිනකට ලක්ෂ 10ක් ඉක්මවනවා කියලා ත්‍රිවිල් හයර් ත්‍රිවිල් විතරක් දුවනවා ලක්ෂ 8ක් පෞද්ගලික අංශයේ සේවකයන්ට තමයි වැටු වැඩි උනේම නැත්තේ යහපාන්නේදී 12500ක් රාජ්‍ය සේවකයන්ට වැඩි වුණා පෞද්ගලික සේවකයන්ට 2500කින් වැඩි කරන්න කිව්වා අන්තිම දුක්ඛ ජීවිතයක් ගත කරන්න මේ ආණ්ඩුවට ඩොලර් නම් ප්‍රස්තේ තුනේ විකල්පයක් තිබුණා සංචරණ සීමා දාන්න තිබුණා ආයතන වල එන සේවක සංඛ්‍යා 150ට අඩු කරන්න තිබුණා මේකෙන් ආයතන වෙන්නේ ඉන්ධන මිල වැඩි කරා කියලා එන්න විදියක් නැත්තම් එන්න වෙන්නේ වැඩි ගානට ගහලා අතේ තියෙන සොච්චම් මුදල යන්නේ ළඟ නත්තල එනවා ජනවාරි පළවෙනිදා එනවා මේක ඇමතිවරුන්ට ඕව ගානක් නැහැ හැමදාම පාටි හින්දා එක එක කොමිස් ලැබෙනවා සන්තෝෂ දීමනා තියෙනවා මේ කාලේ තවත් ඒ ගිෆ්ට් පැකට් ලැබෙනවා හැබැයි පුංචි මිනිහට තියෙන්නේ පොඩි දුව බොහොම හොරෙන් ඉදු කැටෙයි නෝන අල්මාරි හරි කොහරි බොහොම සොච්චම එක ඉතුරු කරපු සොච්චම් මුදලයි අන්න ඒකටත් ගැහුවා ඒක තමයි කොල්ල කෑවේ ඒව තමයි කියන්නේ සහගාන අපරාධ ආණ්ඩුවට තිබුණා වාසු ඇමති කියන විදිහට හරි කූපන් එකක් එනතුරු සංචරණ සීමා යොදවන්න සේවක සංඛ්‍යා 150ට අඩු කරන්න මෙව්වගෙනුයි ඉන්ධන අඩු කරන්න පුළුවන් අද පාරේ බ්ලොක් එක නැද්ද ට්‍රැෆික් එක වැඩි වෙලා නැද්ද සල්ලි තියනවටද මේ වාහන පාරට ඇවිල්ලා තියෙන්නේ Tamanට වෙලාවට රැකියාවට යන්න ඕනේ රාජ්‍ය සේවය ඕන වෙලාවට ඉල්ල පොත අස්සන් කෙරුවට එක එක කාර්යාලවල දේශපාලන බලපෑම් වල රජයේ සේවයේ පත්තිම් අරගෙන සංස්ථා සේවයේ පත්තිම් අරගෙන අමිතිගේ ගෙවල් වල වැඩ කරනවට එව්වට වෙලාවක් නැතුණාට පෞද්ගලික අංශයට හරි වෙලාවට යන්න ඕනේ ඒකයි ඔය මෝටර් සයිකලේ ඉන්ධන මිල වැඩියෙන් හරි ගහගෙන යන්නේ දැන් කවුරුත් දැකලා තියෙනවද සිගරට් එකක් පත්තු කරන් ඉන්නවද පත්තුක තමන්ගේ සීමිත ආසාවල් කොල්ල කාලා තියෙන්නේ අරක්කු ගැන කතා කරනවා අපේ මිනිස්සු මහන්සියට බොන ඒකත් අද ටැවර්න් වල හිස් වෙලා තියෙනවා සැපට නෙමේ දුකට බිව්වේ මහ ගොඩක් බිව්වේ නැහැ ඒවත් තමන්ගේ පුජ්‍යලික අයිතිය මේ ආණ්ඩුව හූරා කාලා අසරණ මිනිහගේ ආණ්ඩුව සැප විඳිනවා තිලක්කාරිය වසන් ජූනි 11 ගම්මන්පිල මැතිවරයා මාධ්‍ය ඩලර්පාරමේ බල්ලගේ වැඩේ බූරුවා කෙරුවා කිව්වේ. ගෙදර බල්ලගේ භූමිකාව ඉටු කෙරුවා කිව්වේ. ඒක කරවා කියලා ආණ්ඩුව දන්නේ නැහැ මේ වෙලාවේ ආණ්ඩුව අපෝසාවටපත් කරා යන්න ඕනේ එලවන්න ඕනේ කියලා ලියුමකුත් ලිව්වා. පාර්ලිමේන්තුවේ පසුපෙළයි සමහර රාජ්‍ය අමිතුරු උඩ පැනගෙන කෑ ගැහුවා. මේක ආණ්ඩුවට අපහසුයක් මේ වෙලාවේ ජනතාවට බර දරන්න බෑ කියලා. මං අහනවා තිලක්කාරිය වශයෙන් පොදු ජන එක්සත්පරුමනේ මහලේකම් ඇතුළු එදා බොහොම වේගයෙන් දඟලපු ගම්මන්පිල එළියට දාපියෝ කීප අය මේ දෙසැම්බර් 20 මධ්‍යම රාත්‍රියේ වැඩි කරේ ජනතාවට බඩු මිල අඩු වෙලා තියෙන වෙලාවක ගෑස් ටැංකිය ගෙදරට ගෙනියන්න බෑ. ගෙදර තියෙන ගෑස් ටැංකිය අරගනිව් කියලා පාලේ පොලිමේ ඉන්න වෙලාවක පතෝල කරල පතෝල 100 ඉතිහාසයේ වැඩි මිල රුපියල් 40ට ගිය මොහොතක දැන් මේගොල්ලන්ගේ කටවල් ලොක් දැන් එකෙක් නෑ කතා කරන්නේ
ලියුමක් තියන්න කෙනෙක් නෑ. ඇයි? මොළ හතානෝ ගෙන්නකොට කිව්වා මේ ආණ්ඩුව එක මන්ත්‍රීවරයෙක්ව බැසිල් කියන්නේ සූර සරදියෙල් කියලා. බැසිල් කියන්නේ සූර චෞරයා. මීට වැඩි හොරකමක් තියෙනවද? චෞර වැඩක් තියෙනවද? ජනතාවට හතරාතෙන්ම ගහලා තියෙන වෙලාවක සියලු භාණ්ඩ වැඩි වෙලා තියෙන වෙලාවක 184කින් ගෑස් ටික වැඩි කරලා ඒක ගෙදර ගෙනහිල්ලා ගෙදර තියාගන්න බෑ. තමන්ගේ නෝනත් මැරුණා. ගෙදර දේපලත් විනාශ වුණා. කඩේක තියාගන්න බැරුව ගෑස් සිලින්ඩරේ එළියට දාලා භූමි තෙල් හොය යන පෝලිං යුල් ගෑකට ඩොලර් 15කින් තෙල් මිල ලෝකේ අඩු වෙලා තියෙනකොට බැරල් එකක් වැඩි කිරීම අලුත්ම සූත්‍රයකට රාජපක්ෂ අලුත්ම ගසා කෑමේ සූත්‍රය ඩොලර් ඉතිරි කර ගැනීම සඳහා පරිභෝජනය අඩු කිරීමට ඉන්ධන මිල වැඩි කරනු ලැබේ. අශෝක අබේසිංහ මැතිතුමා වගේ මම වගකීමෙන් කියනවා ඉදිරියේ ආපහු ඉන්ධන මිල වැඩි කරනවා. ඇයි මේ මොහොත වෙන විට මහජන බැංකුවට තෙල් සංස්ථාව ණය ගෙවන්නේ නැති හින්දා පිරුංගල් හිමියෝ ඉන්ධන ඇනුම් කරනකොට මහජන බැංකුවේ තෙල් සංස්ථා ගිණුමට මුදල් යවන්න ඕනේ. අන්නේ යවන මුදල් මහජන බැංකුව අඩු කරගන්නවා. තෙල් සංස්ථාව බෝනස් එක ගෙවෙත් ණයට අරගෙන ඉදිරියේ පඩි ගෙවන්න වෙන්නේත් ණයට අරගෙන ඉන්ධන මිල වැඩිවීම අත ළඟයි. ඒක වඩා ඉක්මන් වෙන දිනේ තවත් අත ළඟයි. ඇයි? ජනවාරි 4 පිරිපහදුව වහනවා. වහන්නේ බරතෙල් නැතුව. ඇමතිවරයා පැහැදිලිව දන්නවා ඉන්ධන මිල වැඩි වෙනකොට. මොන ඇමතිද? බලශක්තිය ඇමති. කවුද බලශක්තිය ඇමති? උදේ ගම්මන් පිළෙන. එයා කියන දෙයක් වෙනවා නම් ඔය එක එක අයියලා කියන දේවල් අහන්න බෑ. මමයි ඇවිල්ලා කියන්නේ. දැන් වීරයා අර ඉබ්බා ඔළුව කට්ටස්සර ගන්න ඔළුව ගන්නා වගේ කට්ටස් 20 වෙනිදා වගකීමෙන් කියන්නේ. 20 වෙනිදා උදේ 10 මාට අමාත්‍යාංශයේ කන්ටේ සංස්ථාවේ සමාගමේ සීල වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡාවක් ඇඳලා පැවැත්තුවා. ඊට දවස් 7කට ඉස්සෙල්ලා 16 වෙනිදා උදේගම්මන් පිළමෙතුරගේ පේජ් එකේ තියෙනවා 16 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කිරීම අසත්‍යයක් කියලා. 16 වෙනිදා වැඩි කරන එක අසත්‍යයක්. ඇයි? වැඩි කරන දිනේ මම දන්නව මචං තමයි කිව්වේ. හැබැයි ඇමති මචං 20 කිව්වේ නෑ. ගොළුව වගේ හිටියා. 20 වෘත්තීය සමිති සාකච්ඡා ඉවරලා මාධ්‍ය හමුවකුත් තිබ්බා. තියලා කිව්වා වැඩි වෙන බව අඟවන දෙයක්. මේ ආණ්ඩුවේ ඇමතිතුරුන්ගේ ප්‍රකාශ වලින් තේරුම් ගන්න. ඒ තමයි ගුවන් යානාස් එයා ලංකා සමාගම ඩොලර් මිලියන 330ක් දෙන්න තියෙනවා. විදුලි බල මණ්ඩලයේ බිලියන 96ක් දෙන්න තියෙනවා. ඊට පස්සේ මේවට තෙල් දෙන්නේ නැහැ. මේක ගෙනියන්න බෑ කියලා. බොහොම ධම්ම තද ටෝක් එකක්. ඕකම කිව්වා ජූනි 11 වැඩි කරන් ඉස්සෙල්ලා ඉඳලා මොකද්ද? මන්නාරන්දෝනියේ ඩොලර් බිලියන 260ක රන් ඉල්ලමක් තියෙනවා. මේ ගෑසුයි බොරතෙල් ලැබුණාම තව ණය ගන්න පුළුවන් බය වෙන්න එපා. ස්වර්ණ යුගය උදා වෙනවා කිව්වා. ඒක අර මන් දැන් විදේශීය රටවලට යනවා කිව්වා ලින් දෙන්න. ඔමාන යනවා කිව්වා. ඒ දිගටම කිව්වා තමුන්නාසට මතක නේද? ඩොලර් බිලියන 260 කතාව. අපි දැන් ස්වයං පෝෂිත වෙන කතාව. අපේ රටේ ආර්ථිකයත් අපේ රටේ සේවකයන්ට ඇමරිකන් පුරවැසියෝ ගේලා රට වටේ සංචාර ගහන්න පුළුවන් සල්ලි උනන විදිය. ඒ කිව්වේ තෙල් මිල වැඩි කරන්න. මේ මධ්‍යම රාත්‍රියේ වැඩි වෙනවා බකමූණු නැකතට ඇමරිකන් පුරවැසියාගේ වෙලාවට. ජූනි 11 වැඩි කරත් එහෙමයි. ජූනි 11 වැඩි කරත් බකමූණු නැකතට ඇමරිකන් පුරවැසියා කියලා. මුදල් නැමිතේ නොඋනට අන්ඩර්ග්‍රවුන්ඩ් මුදල් නැමිතේ එදා බැසිල්ම තමයි. එහෙනම් මේකත් එහෙමයි. එනිත පැහැදිලි මේ බොරු ඔක්කොම කරන්නේ ජනතාව රවට්ටන්න. ජනතාවගෙන් ගසා ගන්න. දැන් අශෝක අබේසිංහ මැතිතුමා කිව්වා අපි තීන වරාය තෙල් ටැංකි ටික ඉඩ දෙන්නේ නැහැ කියලා. මේ මොහොත වෙන විට 20 වෙනිදා බලශක්තිය ඇමතිතුමා වෘත්තීය සමිතියට ප්‍රබල ප්‍රකාශයක් කරා. තමන් කිසිම ලැජ්ජාවක් නැතුව තමන් මාර්තු 16 මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉදිරියේ
සීලු මාධ්‍යවලට ගිය සුභාරංචිය ගෙඩිය පිටින් අපිට ලැබෙනවා කියූප එක IOC එකට දෙන්න වෙන කතාව නොනිල වශයෙන් කිව්වා. ඒක තමයි මම මාධ්‍යයෙන් ඉල්ලනවා මෙව එළියට දෙන්න. 2023 පටන් ගන්නේ සමහර විට අපි නත්තල සමරලා එනකොට අමාරුවෙන් හරි චීන වරායේ තෙල් ටැංකි යන්ත්‍ර ස්ථානයේම ඉන්දියාවට සතු වෙලා ඉවරෙන් ඉඳ තියෙනවා. වගකීමෙන් කියන්නේ මේ යන ක්‍රමවේදය අනුව ඇමතිගේ ප්‍රකාශ අනුව ඇමතිය දා මොකද්ද කිව්වේ? සියලු වෘත්තීය සමිති වලට ටැංකි 24ක් ඉහළ අංගණයෙන් තෙල් සංස්ථාවට දෙනවා. ටැංකි 61ක් LIOC එත් එක්ක ජොයින්ට් වෙන්චර් එකක් යනවා. ඒකේ 149ක් LIOC එකට දෙනවා. පහළ අංගණයේ ටැංකි ටික LIOC එකට අවුරුදු 50කට දෙනවා කියලා. මේ ආවේ දීපුවා ගන්න. ගම්මන්පිල ඇමතිතුමා තමයි එයාගේ නීතිඥ මනෝහර් ද සිල්වා මහත්මයා ලබා දීලා ඔය තෙල් ටැංකි ගිවිසුමට එරෙහිව නඩු දැම්මේ 2018 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් තියෙනවා. ඒ දෙක තියෙන වෙලාවේ අප මැදිහත් වෙලා තමයි යහපාලනයේ අකමැතිට කිව්වේ කිසිම තීන්දුවක් ගන්න එපා මේ නඩු දෙක ඉවරනකම් කියලා. එදා අපි කියන දේ අහලා එක රිවර්ස් කරා. අද ඇමතියව ගණන් ගන්නෑ නීතිඥෙක් වෙලා. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දෙකක් තියෙද්දී චීන වරාය තෙල් ටැංකි දෙන්න යනවා. ඇයි දෙන්න යනවා කියන්නේ? ඇමති භාගේ කිව්වත් අපේ වෘත්තීය සමිති නායකයෙක් කියවලා ඇහුවා ආණ්ඩුව ඔබතුමා ඕක කිව්වට ඉන්දියාවට දෙන්න වෙන තීරණයක් ගත්තොත් මට පූර්ණ වගකීම ගන්න බෑ මේ පිළිබඳව. ඒ කියන්නේ මට නවත්තන්න බෑ. හැබැයි ජනාධිපතිතුමා ඉන්දියා රාජ්‍ය ලේකම්වරයා ආපුවම කිව්වා මම බලශක්තිය ඇමතිට මේ ගැන ගිවිසුම හදන්න දීලා තියෙන්නේ කියලා. සදාකාලික ඉන්දියාවට දුන්නයි කියපු බලශක්තිය ඇමති 20 වෙනිදා කියනවා පහළ අංගණය දෙනවා අවුරුදු 50කට ඉහළ අංගණයට කාලයක් නැහැ. ටැංකි ටික 60කට ඒක දෙනවා LIOC එකට. තමුන්නාතර මතක ඇති ආසියායේම ආරක්ෂක මර්මස්ථානයේ සහ ගැඹුරුම මුහුද බලවත්ම ජැටියේ තියෙන්නේ චීන වරාය කීප එක මතක ඇති. රාජපක්ෂලා දිගින් දිගටම විරුද්ධ පක්ෂෙදී. ඔබට අන්නේ ජැටිය තමයි අවුරුදු 50කට දෙනවා කියන්නේ. ඉන්දියාව 50ට එකඟ නැහැ. ලියලා තියන්න. ගෙඩිය පිටින් ඉල්ලනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ තාම තර්කය සමස්ත ටැංකි 99 සහ අක්කර 677 තියෙන නමුත් ඇමතිවරයා කියලා තියෙනවා සාකච්ඡාවේදී 20 වෙනිදා 677යි කියලා මැන්නට දැන් 877ක් තියෙනවා. එහෙනම් 877ම ඉන්දාවට අවුරුදු 99ට ඉල්ලලා ඒ 99 ගිවිසුම තුලින් ඕනේ නම් තෙල් සංස්ථාවට ටැංකි ගන්න පුළුවන් බද්දක් ගෙවලා. දැන් අවුරුද්දකට ඩොලර් 1000ක් ගෙවනවා. අලුත් ගිවිසුමකට යනවා $1 එකක්වත් නැහැ. යකාගේ ගිවිසුමක්. යහපාලනයේ ගිවිසුම 2002 දී රනිල් මහත්තයා ගිවිසුම ගැස්සෙව්වා. ඒකේ තියෙන මාස 6කින් ගිවිසුමට යන්න ඕනේ කියලා. මාස 6කින් ගිවිසුමක් නැහැ. ඒක ගියේ නැහැ කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ගන්නවා කියලා තමයි 2005 ඡන්දෙට ගියේ. ඒකට ජනතා විමුක්ති පෙරමුණ සහෝදරයෝ උදව් කරා. බුලත් කොලේට කතිර ගහපන් කිව්වා. මොකද අපි මේවා කියන්නේ දේශපාලන හේතු නෙමෙයි. වැඩබිමේ හිටපු ජනතා විමුක්ති වෘත්තීය සමිති කියපු දේවල්. චීන වරාය ටැංකි ටික යලි තෙල් සංස්ථාවට ගන්න රාජපක්ෂව ජනාධිපති කරපන් කිව්වා. කෙරුවද? දැන් රාජපක්ෂගේ මල්ලි ඇවිල්ලා ගෙඩිය පිටින් දෙන්න යනවා. ජාතික බැජ් එකයි බෞද්ධ බැජ් එකයි ජාතික ඇඳුමයි අදින මම ඉන්නකන් දෙන්න නැහැ කියන බලශක්ති උදේගම්මන් පිළමෙති 20 වෙනිදා කියනවා මේ විදියට දෙනවා කියලා. හැබැයි මේ විදියට දෙනවයි කියන ඇමති මාර්තු 16 මේ අවුරුද්දෙම කොළොන්නාවේ තෙල් සංස්ථා නිමාට ගිහිල්ලා කිව්වේ අගමැති ඉන්ද්‍රේ මම මේ වෙලාවේ සුභාරංචියක් කියනවා. රනිල් සහ යහපාලනයේ දුන්නු චීන වරාය තෙල් ටැංකි මගේ කීමට ඉන්දියා මහ කොමසාරිස් පසුගිය ඉරිදා එකඟ වුණා ලබා දෙන්න ළඟදිම ලැබෙනවා කිව්වා. දැන් නත්තල ඉවරෙන් ඉස්සලා ළඟදිම ඉන්දියාවට ලබා දෙන මොකටද මේ? ඩොලර් මිලියන 500ක ණයට ප්‍රධානයක් නෙමෙයි ණයට
ඒ දෙනකොට අර ඩොලර් 1000 ගානේ ගත්තු ටැංකිය වල ටිකකුත් නැහැ. මොකද මේ ගිවිසුමේ සල්ලි නැහැ. මේක තියෙන යටත් විජිත ගිවිසුමක්. බය අඩු ගිවිසුමක්. ණයක් ගන්න මේ තරම් හිඟන්නට වැටුණු රටක් තියෙනවද? එහෙනම් ඒකයි ඇත්ත තත්ත්වේ රටට එලිකරන්න මේක අපිට ජනවාරි මොකද අපි ජනාධිපතිවරයාට සමස්ත සේවකයෝම අස්සම් කරලා 8 වෙනිදා දුන්නු පෙස්සමේ තියෙනවා මේක. ජනාධිපතිතුමා නොදකින්න බෑ තාම. එතුමාගේ ලේකම්වරියක් බාරගත්තා. සමස්ත සේවකයෝ තෙල් අස්සම් කරා. මේව කරන්න එපයි කියලා. අඩු ගානේ ජනාධිපතිතුමනි එක රටක් එක නීතියක් නම් අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් කිසි විෂය පටයක් මත නඩු පවරලා තියෙනවා නම් වෙනත් තීරණ වලට යන්න බෑනේ. නඩු ඉවර වෙන්න ඕනේ. එහෙනම් ඔබතුමාට තියෙනවා ඉන්දියාවත් බේර ගන්න ඕනේ නම් අපිට වැඩිය ඉන්දියාවෙන් ඩොලර් 500 ලොකුන ණය මේ නඩු එක දිගට අහන්න. එක දිගට අහලා තීන්දුවෙන් පස්සේ ඕන දෙයකට අපි එකඟයි. ඔය තීන්දුවෙන් එකයි එන්නේ. තීන්දුව දෙකකින්. නඩුව දින්නොත් තෙල් සංස්ථාවට සම්පූර්ණ තෙල් ටැංකිය අයිති වෙනවා ගිවිසුම හොසි. නඩුව පරාද වුණොත් අවුරුදු 35කට ගිවිසුම යන්න වෙන්නේ. අපි දිනුන්නේ නැද්ද? අවුරුදු 35ට යන්න තියෙන්නේ ජොයින්ට් වෙන්චර් එකක්. මිලින්ද මොරගඩගේ කැබිනට් පත්‍රයේ තියෙන්නේ. ඒක ආබද්ද. අපි ගොඩ නෙමෙයිද? 2038 ඉවරයි. ඉන්දියාවත් බේරිලා අපිත් බේරිලා. ඇයි අපි එහෙම කියන්නේ? චීන තානාපති යාපනයට ගිහිල්ලා කිව්වා පොහොර ප්‍රශ්නේ අහපුවම එකක් වාණිජ එකක් විද්‍යාත්මකව බලන්න ඕනේ. ඒ කියන්නේ විද්‍යාත්මකව ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් නැහැ කියලා. ශ්‍රේෂ්ඨ අධිකරණය වාණිජ අධිකරණය අත්හිටෙව්වා. අදත් තීන්දුව දීලා තියෙනවා ජනවාරි 6 වෙනකන් අත්හිටවල. අධිකරණයේ ගෙවීම අත්හිටවනකොට නීතිපති කියනවා ඩොලර් මිලියන 6.7ක් ගෙවපන් කියලා. ඒකට උඩ පැනලා ආණ්ඩුව කියනවා ඔකේ දෙමු කියලා. ඒ කියනකොට කිරිපිටි ගේන්න සල්ලි නැහැ කියලා. අමතිවරයා නයිජීරියන් සමාගමකට හොරකි වළංගු නැති ගිවිසුමක් අස්සම් කරවලා බිලියන වැඩිපුර මිලියන වැඩිපුර 4 ගානේ ඩොලර් ගෙවනවා තෙල් සමාගම් වලට රටේ ඖෂධ ගේන්න සල්ලි නැති කරලා. පාලකයා අමුඩ ගහන්න ඕනේ මූද හත් ගව්වක් කියලා. ඇයි? දුර දක්නා නුවණින්. ගමේ මිනිහා ගඟට බහින්න ඉස්සෙල්ලා ගම් ඉවුරට ඇවිල්ලා ගහන ඌ ගඟේ ජමුර දන්නේ හින්දා. මම ණය අර්බුදේ හින්දා ආණ්ඩුව දුර දක්නා නුවණින් දකින්න ඕනේ. ඒකයි 69 ලක්ෂයක් දුන්නේ විද්වත්තු කියපු ප්‍රශ්න අනුව මුන් අපිව ගොඩ දායි කියලා. දැන් මොකද වෙන්නේ? උදේගම්මන් පිළමෙතුමා නයිජීරියන් සමාගමට මාස 6කට අස්සම් කරවලා ඒකේ තෙල් දුන්නේ නැති හින්දා වැඩි මිලට බොර තෙල් අරගෙන දිගට ගන්න බැරි හින්දා ආසියාවේ පැරණි පිරිපහදු ගිනිසිලුව වස්සලා ආපහු ජනවාරි 4 වෙනිදා වස්සනවා කියලා දැන් නයිජීරියන් තානාපති හම්බ වෙනවා. ඇමතිතුමනි ඕක කරන්න ඕනේ වේලාසනනේ. ඕගොල්ලන්ගේ ආණ්ඩුව අස්සය පන්නලා ඉස්තාලේ වහනවා. ඔබතුමා මුහුදට බැනලා රෙද්ද නවල අමුඩ ගහන්න යනවා. ඉතින් නයිජීරියාවත් අමුඩ ගහන්නේ ගොඩ ඉඳලා. ඔබතුමා යන්නේ පිරිපහදුව වස්සලා නයිජීරියන් තානාපති ගාවට. මොලේ තිබුණ නැද්ද වේලාසන? නොදන්න පොඩි උන්ගෙන් අහන්නකො. ඔයා ෆේල් කරන්නේ රටේ ජනතාවගේ ජන ජීවිතේ. කඳුළු තියෙන ජනතාවගේ ඉතින් අපි පැහැදිලිව කියනවා භයංකාර තත්ත්වයක් මතුවෙනවා. නත්තල ඉවරනකොට අවුරුද්ද පටන් ගන්නකොට අපි පටන් ගන්නේ කනකොකාගෙන්. මොකද පිරිපහදුව වැහෙනවා. පිරිපහදුව වැහෙන එක සෙල්ලමක් නෙමෙයි. 130ක් වැඩිපුර මිලකට සියලු ඉන්ධන ගේන්න වෙනවා. මේ මොහොතේ නැති මොහොතකේ ඉතින් අපි ආණ්ඩුව එක දෙයක් ඉල්ලනවා. මොළහත ඇවිල්ලා මොනවද කියන්නද අපි දන්නේ නැහැ. භූමි තෙල් අසීමිතව අඩු කරන්න පුළුවන් කියලා ඔබතුමාට පේන්න ඕනේ. ගෑස් ගෙදර ගෙනියන්න බෑ. ගෑස් පුපුරනවා. මේ මොහොතේ රුපියල් 10කින් වැඩි කරලා මං එනකොට දිගටම පොලින් ඕන්නයි යන්න සුගතදාස ස්ටේඩියම් එක ගාව තියෙන පිරුම්හල ගාවට යන්න පංචගාත පිරුම්හල ගාවට පොලිමේ ඊළඟට ගියේ කොළඹ වුන් කියලා. කොළඹ මිනිස්සු කන්න ඕනේ තියෙන්නේ ෆ්ලැට් පේලි ගෙවල් මාලිගා තියෙන ඇමතිවරුන්ට රජයේ නිල නිවාස තියෙන ඇමතිවරුන්ට ඒ මිනිස්සු භූමි තෙල් කෑන් වල රුපියල් 10 වැඩි කරලා ඇයි එක බත්තයි එක වෑංජනයි හරි හොයා ගන්න අඩු කරන්න පුළුවන්. මම ඔබතුමාට පැහැදිලිව කිව්වා 102යි වෙන්නේ 110යි වෙන්නේ
සංස්ථාවේ සහ ගෙවන මදුත් එක්ක 110කට ඔබතුමාලා 177ක් 92කින් ගන්නවා. ඒක සම්පූර්ණ වෙනනම් ගසා කණ්ඩකෝ. 95 එකෙන් ගන්නවා 207ක්. හිතලා බලන්න හෙන ගහන බද්දක් නෙමේද? 110කට 159ක් ගන්නවා සුපර් ඩීසල් වලින්. මම මේ කියන්නේ සරල දෙයක් වගකීමෙන් මේ දෙකේම මෙට්‍රික් ටොන් 800 ඉක්මවන දින කලවිය. භූමි තෙල් ඕනි දින කලවියට ඔබතුමාලාගේ ආණ්ඩුව 1200 ගුණ ගෑස් වැඩි කරලා ගෑස් බීතිකාවක් ඇති කරලා ගෑස් තෙල් ටික ඔක්කොම එළියට දාලා භූමි තෙලුත් අවශ්‍ය වෙලා තියෙන මේ නෝන මෙට්‍රික් ටොන් 600ක් පමණයි. හදවතක් තියෙනවා නම් ඩොලර් 15කිනුත් අඩු කරලා තියෙන වෙලාවේ කරුණා කරලා භූමි තෙල් ලීටරයට මේකත් සහ ගහන බදු වලින් භූමි තෙල් වලට සහනයක් දුන්නොත් ඔබතුමාට රුපියල් 50කට භූමි තෙල් ලීටරය දෙන්න පුළුවන්. සත පහක් තෙල් සංස්ථාට පාඩු වෙන්නේ නැහැ. මේ තියෙන ලාභය අපි හරවන්න කියන්නේ. මේක වගකීමක් කියන්නේ ඕනම විවාදයකට එන්න. වගකීමෙන් කියන්නේ. එහෙම නැත්නම් ඔබතුමා සූම් තාස්සනේ දාන්න. අපිත් මේ ගණන් කියන්න. තෙල් සංස්ථා මේකෙන් ගොඩ එන්නේ නැහැ. මොකද තෙල් සංස්ථාවේ පාඩුවයි ණයබර නැති කරන්න යන්නේ මේ කරලා තියෙන්නේ. ඩොලර් ඉතුරු කරගන්නයි පරිභෝජන අඩු වෙන්නයි. ඒක වෙන්නේ නැහැ. සංචාරණ සීමා දාලා නැහැ. සේවක පැමිණීම 50% අඩු කරලා නැහැ. ජනතාවගේ සොච්චම් මුදලත් කන්න තිබිච්ච මුදල කිරිපිටි ටික ගන්න කිරිපිටි නැහැ. පොලිමේ හාලා කිරිපිටි ටික ගන්න තිබුණ මුදලයි ගසා කෑවේ. එහෙනම් මෙවට සහ ගන්නවා කරුණා කරලා මානුෂික වෙන්න. මොකද ඕගලන්ට ඔලු ගැඩි වැඩි හින්දා අපිව නිකන් මඤ්ඤං වෙයි. හැබැයි මෙහෙම දුවන්න බෑ කියන එක මතක තියාගන්න. ජනතා පීඩනේ හැම රටකම ආවා. අන්තිමට තාප්පෙට හේතු වුණාට පස්සේ තව යන්න තැනක් නැහැ කියන එක මතක තියාගන්න. දැන් අපි තාප්පෙට හේතු වෙලා එන්නේ ආපහු හැරෙන්නේ යන්න තැනක් නැතුනම ඉදිරියේ ඉන්න එක නැති කරගෙන අපේ අයිතිය දිනන්න කියන එක රජයට අපි පැහැදිලිව මතක් කරනවා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය. Multilac, colour the world Sri Lankan.